පියාණන් වහන්සේ විසින් 45 වසක් මුළුල්ලේ දේශනා කළ 84000ක ධර්මස්කන්ධය සමහිත සුව පිණිස මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබට ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පූජනීය පොහොල්වැල්ලේ සාරද පින්වත් ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. එමොතේ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පුද්ගල් මහා විහාරස්ථානයේ සිට ප්‍රතිගත කරන මේ උතුම් සදහම් දේශනාවේ පින්බර දායකත්වයේ දරන්නට යෙදෙන්නේ සංජය රාජකරුණා මහතා සමග තනුජා හේරත් මහත්මිය ඇතුළු එම පවුලේ පින්වත් සියලුම දෙනා විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචහි අංගේහි අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාච කතමේහි පංච. වන්දනීය පූජනීය විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පින්නන්තු ගුණවන්ත ලෝකවාසී මහා සංඝ රත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අද මේ පින්වත් පිරිස තමන්ගේ මිය යන්නට යෙදුණු දෙමාපිය ආදීන් සිහිපත් කරගෙන ජීවත් සිටින දෙමාපියන්ට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් පින්තුන්ගේ ජීවිතවලට සියලුම යහපත වෙන්න ඕනේ කියන අදහස ඇති කරගෙන තමයි මේ ධර්ම දානමය පින්කමට දායකත්වයේ දරන්නේ. අද අපි දේශනා කරන ධර්මය අපේ ධර්මයක් නෙවෙයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ අසංකේය කල්ප ගාන පාරමිතා පුරලා දුක් විඳලා සොයාගත්ත මතු කරගත් අවබෝධ කරගත් ධර්මයක් අපි දේශනා කරන්නේ. ඒ ධර්මය අහනකොට මේ ලෝකේ අප්‍රමාණ දුක් විඳින පීඩා විඳින ලෝකවාසී අයට තමගේ ජීවිතයේ ලොකු සහනයක්, සුවයක්, සැනසෙල්ලක් නිවන් දැකීමට කල යුත්තේ මොකක්ද කියලා අවබෝධයක් ඇති වෙනකොට දායකත්වයේ දරන පින්නතුන්ට විශාල පිනක් සිද්ධ වෙනවා. අපි ගෙදරකදී මේක සිදු කළා නම් 100කට 200කට විතරයි මේ ධර්ම දේශනාවේ යහපත වෙන්නේ. පන්සලේ සිදු කළා නම් 300කට හෝ 200කට 300කට විතර යහපතක් වෙන්න තිබ්බා. නමුත් මේක මේ ලෝකයේටම විකාශය වෙන විදිහට මේ පින්කම සංවිධානය කරගත්ත නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ බණ අහනවා. 100ක් නෙවෙයි, 200ක් නෙවෙයි, 1000ක් නෙවෙයි, 2000ක් නෙවෙයි, ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ රටේ විතරක් නෙවෙයි මේ ලෝකයේ විවිධ රටවල අය මේ දේශනා ශ්‍රවණය කරනවා. එතකොට 100ක් වෙනුවෙන් කරන ධර්ම දේශනාමය පින්කම්කින් ලැබෙන ආනිසංසයට වඩා ලක්ෂ ගාණයකට ලබා දෙන ධර්ම දානමය
පින්කමෙන් උපදින පුණ්‍ය මහිමය හිතා ගන්නවත් බෑ. ඒක විශාල පුණ්‍ය මහිමයක්. අද අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අනුග්‍රහිත කියන සූත්‍රයෙන්. මේ සූත්‍රය විග්‍රහ කරලා තියෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තමයි මේක ඇතුළත් කරලා තියෙන මේ සූත්‍ර ධර්මය. දැන් පින්නත් අපි කවුරුත් නිවන් දකින්න අදහස් තියන අය. ඇයි අපි නිවන් දකින්නේ? මේ සංසාරයේ තියෙන විශාල දුක්ඛිත පැතිකඩක්. මේක අපි භවයෙන් භවය අත්දකිනවා. බලන්න අපිට දැන් මනුෂ්‍ය ජීවිතයකට ආවට පස්සේ මෙන්න මෙතන ඉඳලා විතරයි දුක් විඳින්න වෙන්නේ කියලා එහෙම එකක් නැහැ. ඉපදිලා අවුරුදු 5 ඉඳලා තමයි දුක් විඳින්න පටන් ගන්න වෙන්නේ. එහෙම එකක් නැහැ. ඉපදිලා අවුරුදු 20කින් පස්සේ තමයි ජීවිතේ දුක් එන්නේ. එහෙමත් නැහැ. වයසට ගියාට පස්සේ විතරයි දුක් එන්නේ. එහෙමත් නැහැ. මව කුසේ පහළ වෙච්ච මොහොතේ ඉඳලා මොකද වෙන්නේ? දුක් විඳින්න වෙනවා. මව කුසක අපේ හිත බැහැ ගන්නවත් එක්කම අතීත කර්මයේ හේතු වෙලා කලලයක් සකස් වෙනවා. ඒක සඳහන් කරන්නේ හරියට කෙස් ගහකට ගලපු තෙල් බිඳක් වගේ කියලා. කෙස් ගහක් තල තෙල් වාදනයක දාලා උඩහට ගත්තට පස්සේ අග ඇහැටවත් පේන්නේ නැති තෙල් බිඳුවක් ඉතුරු වෙනවානේ. අන්න ඒ වගේ කියනවා අපේ හිත මව කුසේ බැහැ ගන්නවත් එක්කම හට ගන්නවා අර වගේ සියුම් රූපයක්. අන්න ඒ මොහොතින්දලා දැනෙනවා අපට. දැනීම් හට ගන්නවා. ඉතින් අර සියුම් කලර් රූපය පෙරලෙනවා, තද වෙනවා, හිර වෙනවා. හරිද? ටිකෙන් ටික ලොකු මහත් වෙනවා, පස්සේ අත් වෙනවා, කකුල් වෙනවා, ඔළුව හැදෙනවා, ඇස් හැදෙනවා. එහෙමනේ. අස්ති හැදෙනවා. අන්න ඒ මව කුසේ පහළ වෙච්ච මොහොතින්දලාම අපිට දැනීම තියෙන නිසා දුක් විඳින්න වෙනවා. එතකොට ඔය ස්වභාවය මව කුසේ පහළ වෙච්ච මොහොතින්දලා මරණාසන්න මොහොත දක්වා මොකද වෙන්නේ අපට? දුක් විඳින්න වෙනවා. මේ කාලේ නම් මට දුක් නෑ කියලා කාටද කියන්න පුළුවන්ද? නෑ, සතියේ ඉඳලා මට කිසිම දුකක් නෑ නේ ස්වාමීන් වහන්සේ. අත් කැක්කුමක්වත් නෑ, කකුල් කැක්කුමක්වත් නෑ, හිතේ කැක්කුමක්වත් නෑ. එහෙම කියන්න පුළුවන්ද? බෑ. තව ටික වෙලාවක වාඩිලා හිටියොත් බලා ගන්න පුළුවන්. කකියන්න පටන් ගන්නවා. එහෙනම් දුකක් නේ, ඒක සැපක් නෙවෙයිනේ. වාඩි වෙලා ඉන්නකොට අමාරුයි කියන්නේ සැපක්ද? දුකක්. එහෙනම් අපේ සතර ජීවිතේ මොන ආත්මභාවය ලැබුවා අපිට දුක් විඳින්න වෙනවා. මෙන්න මේක නුවණින් තේරුම් ගන්න සත්පුරුෂයෝ මොකද කරන්නේ? මේ සසරෙන් නිදහස් වෙන්න කටයුතු කරනවා. යම් කිසි කෙනෙක් සසරෙන් නිදහස් වෙන පළවෙනි අවස්ථාව මොකද්ද? සෝතාපන්න ශ්‍රාවකෙක් වීම. සෝතාපන්න ශ්‍රාවකෙක් වුණාට පස්සේ බුදු පියාණන් වහන්සේ සදාන් කරන එයාට අත්හැරෙන දුක පිළිබඳව. ඒ යමෙක් සෝතාපන්න වුණොත් එයාට අනාගතයේ විඳින්න වෙන මහා දුකක් අත්හැරිලා යනවා. අන්නේ දුක පිළිබඳ උපමාවකින් කියනවා, දේශනා කරනවා. ඔන්න බලන්න උපමාව. යදුනක් ගැඹුරු, යදුනක් දිග. යදුනක් කියන්නේ කිලෝමීටර් 16ක්, සතපුම් 16ක්. එනේ සතපුම් 16ක් ගැඹුරු, සතපුම් 16ක් දිග, සතපුම් 16ක් පළල පොකුණක් තියෙනවා. මේ සතපුම් 16ක් දිග පළල උස පොකුණ පිරෙන්න වතුර. පුරුෂයෙක් ඇවිල්ලා මේ පොකුණට දානවා තනකොළ ගහක්. තනකොළ ගහ දාලා මෙහෙම උඩහට ගන්නවා. ඒ තනකොළ ගහ පොකුණට දාලා උඩහට ගන්නකොට ජල බිඳක් තනකොළ ගහද ඉතුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, පින්නත් මහණෙනි, තනකොළ ගහ අග තියෙන ජල බිඳද වැඩි අර යොදුන් සතපුම් 16ක් දිග පළල උස පොකුණේ තියෙන ජල බිඳුව වැඩි කියලා අහනවා. පොකුණේ තියෙන ජල බිඳු ප්‍රමාණය හිතා ගන්නවත් බෑ. ඒ ජල බිඳු කෝටියක්ද කෝටි 10ක්ද එහෙම හිතන්න බෑ. යම් කිසි කෙනෙක් සෝවාන් වුණොත් එයාට ඉස්සරහට විඳින්න තියෙන දුක
තනකොළ ගහක තියෙන ජල බිඳ තරම් අල්පයයි. කෙනෙක් සෝතාපන්න භාවයෙන් නිර්වාණය සාක්ෂාත් නොකළ එයාට සසර ගමනේ විඳින්න වෙන දුක කොච්චරද? පොකුණේ තියෙන ජල බිඳු තරම්. ඊට වඩා වැඩි කියනවා. එතකොට මේ අපි මේ ජීවිතයේ ධර්මය අවබෝධ නොකළොත් පොකුණේ තියෙන ජල බිඳු ගානටත් වැඩි අනාගතයේ භවයක් පාසා ඉපදෙමින් මැරෙමින් විඳවමින් සසර ගමනට යන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන යම් කිසි පුරුෂයෙක් උදේට යවුල් 100කින් අයින්නවා. දවල්ට යවුල් 100කින් අයින්නවා. රාත්‍රියට යවුල් 100කින් අයින්නවා. මේ උදේට යවුල් 100න්, දවල්ට යවුල් 100න්, රාත්‍රියට යවුල් 100න් ඇනලා අන්තිමට ධර්ම අවබෝධය ලබා දෙනවා කිව්වොත් ඒක පිළිගන්න කියනවා. උදේට යවුල් කියන්නේ අපි දන්නනේ දෙහි කට්ටෙන් යන්නත් අපිට මොකද වෙන්නේ? කකුලේ කටුවක් කරනොත් මොකද වෙන්නේ? යතුරු ඇල්පෙරෙත්තක් කරනොත් ඉදි කටුවක් කරනොත් අපිට අමාරුද නැද්ද? අමාරුයි. යවුල් 100කින් උදේට අයින්නවා. දවල්ට යවුල් 100කින් අයින්නවා. රාත්‍රියට යවුල් 100කින් අයින්නවා. අන්තිමට හැබැයි ධර්මාවබෝධය ලැබෙනවනම් ඒ දුක විඳින්න කියනවා. මොකද සංසාරේ ගියොත් අවබෝධයක් ලබන්නේ නැතුව විඳින්න වෙන දුක යවුල් 300කින් කෙලවර වෙන්නේ නැති නිසා. මේ පින්නතුන්ට ආසන්න කාලේ මතකයි නේද අර වතුර ගන්න හාරපු වලක හිර වෙච්ච ළමයා. මතකයි නේද? මට ළමයාගේ මතක නැහැ, නම් මතක නැහැ ඉන්දියාවේ. අර මේ වතුර ගන්න මහ පොළොව සිදුරු කරලා වතුර ගන්න හාරපු වලකට ළමයෙක් වැටුණා. සෙල්ලම් කර කර ඉද්දි. ඒ වල ආදී 60 70 80 ඇතුළට ගැඹුරු වලක්. ළමයාගේ ගානට වල තියෙන්නේ. මේ ළමයා පළවෙනි දවසේ හරි 20ක් ඇතුළට ගිහලා හිර වුණා. පොඩ්ඩක් හිතන්න ඉස්ලෝම් බටයක් වගේ මහත බටයක Taman හිර වුණොත් හැරෙන්නවත් බෑ. උඩ බලන්නවත් බෑ. ඒකට පිටපස්සෙන් හැප්පෙනවා බටේ. දැන් ඒ දරුවා හිර වෙලා ඉන්නවා දැන්. හරිද? ආලෝකයක් තියෙනවද? අන්ධකාරයි. ඒ දරුවට කුසගින්න ආවා. පිපාසය ආවා. අම්ම මතක් වුණා. තාත්තා මතක් වුණා. ශ්‍රී ලංකේ යාළුවෝ මතක් වුණා. ගෙදර මතක් වුණා. ඒත් ඉන්න වෙලාව තියෙන කොහොමද? රැය වුණා, එළේ වුණා, දවල් වුණා, රැය වුණා. පැය ගණනාවක් අර කුහරෙන් ඉරවෙල හිටිය ළමයා. පළවෙනි සැරේ අර මේ ওই කැමරා එහෙම දාලා කතා කරාට පස්සේ ළමයා කෑ ගහලා තියෙනවා. ඒ ළමයාගේ අඳෝනාව ඇහිලා තියෙන්නේ. ඇතුලේ හිරවෙලා කෑ ගහලා ඉන්නවා. ළමයා ගන්න උත්සාහ කරද්දී තවාරි 20ක් කැඩගටුණා. මතක නේද සිද්ධිය? සංසාරේ අපිට ඉස්සරහට ඕක ගොඩාක් වෙන්න තියෙනවා. අපිට මේ කෙනෙක්ගේ ආදරය වෙනස් වෙනකොට ඒක දරා ගන්න බෑ. කෙනෙක් මැරෙනකොට දරා ගන්න බෑ. Taman ඉන්නවා. ඒත් අර අරයක වෙන්නීම මරණය දරා ගන්න බෑ. නේද? අපේ ඔය වස්තුවක් යමෙක් හොරකම් කරොත් අරගෙන ගියොත් ඒක අපිට දරා ගන්න බෑ. අඬන වේවට. අර වගේ හිරවෙවි සසර ගමනේ යන්න වෙනකොට දැන් කොරෝනා වෛරසය කියලා වෛරසයක් දැන් චීනේ. හිටගෙන ඉන්නවා. එහෙම වැටෙනවා දඟලලා. ඉවරයි. බලන්න සංසාර දුක කොහොමද කියලා. නේද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ පාරේ යනකොට හිඟමන යන මිනිස්සෙක් දැක්කොත් වැරහැලි ඇඳගෙන ගඳ ගහනවා, නාල නෑ මාස ගානකින්, තුවාල තියෙනවා, දුර්වර්ණයි, දත් මැදල නෑ. එහෙම නේද? ඔය සමාන දුගී මගේ ආචක ඉන්නවා. හරි අපිරිසුදුද නැද්ද? ඒ වගේ දකිද්දි හිතන්න කියනවා සංසාරේ මම මෙහෙම බොහෝ වාරයක් ඉඳලා තියෙනවා. ඉස්සරහටත් මෙහෙමයි. ධර්මය අවබෝධ නොකළොත් ඉස්සරහටත් මෙහෙමයි. බුද්ධ කාලයේදී ආනන්ද කියලා සිටුවරයෙක් පුතාගෙන මූලසිරි. මේ ආනන්ද කියන සිටුවරයාට 80 කෝටි ගණන් මේ සැප සම්පත් තිබ්බා. නොවිදන වෙලාවක මැරුණා. මොකද උනේ? ඊටාම දුගී දුප්පත් ගමක එදා වේලවත් හරියම්බ කරගන්න බැරි පවුලක ඉපදුණා. ඉපදුනේ හරියම විරූපී ළමයෙක් විදියට.
මේ ළමයාට ඇවිද ගන්න පුළුවන් වයසේදී අම්මත් මේ ළමයා අතහරිනවා. කබලක් අතර දාලා දරුවා අතහැරලා යනවා. මේ දරුවා හිඟවනේ ගියක් ගන්න ගිහින් අන්තිමට තමන් හිටපු සිටු වැදුරට වෙනවා. බලන්න තමන් අසීමාන්තික සැප සම්පත් විඳපු තමන්ගේ සිටු වැදුරටම හිඟන්නෙක් විදියට එන විදියට සසර හැදෙනවා. දැන් සමහර ගෙවල් වල ඉන්නව නේද එලවන්න බැරි ගෙම්බෝ. ලොකු ගෙම්බෝ ඉන්නවද නැද්ද? ඔය සමහර ගෙම්බෝ ඒ පරම්පරාවමයි. ඒ ඉඩකඩම් දැන් මේ මට මේ ආසන්න දවසක දැනගන්න ලැබුණා එක නිවසක ඒ කියන්නේ අපිට කර්මජ රෝග ආදිය හැදෙනවා. කර්ම අතීත අපි කරපු අකුසල කර්ම නිසා යම් රෝගාබාධ හට ගන්නවා. නමුත් අපේ හිතේ ශ්‍රද්ධාදී සීලාදී ගුණධර්ම නැති වෙනකොට හරිද? ශ්‍රද්ධාදී සීලාදී මෛත්‍රී කරුණාදී ගුණධර්ම නැති වෙනකොට අමනුෂ්‍ය බලපෑම වෙන්න පුළුවන්. හැබැයි අපේ හිත හොඳ නම් කීරවත් වෙන්නේ නැහැ. මනුෂ්‍ය කියන්නේ අපිට හොඳ ගුණධර්ම තියෙනවා නම් අමනුෂ්‍යයන්ට අපිත් එක හැප්පෙන්න බෑ. අපි දකින්නකොට හතුරුදහම් වෙනවා. හැබැයි කෙනෙකුගේ ජීවිතවල ඔය ගුණධර්ම නැත්තම් මනුෂ්‍යකම් නැත්තම් සීලයක් ගැන හැඟීමක් නැත්තම් අර පිළිත් ටිකක් දාලා ඒ වගේ අර ඒ ශාසනික ප්‍රතිපත්තියක් නැත්තම් එයාලට අමනුෂ්‍යයන්ගේ යම් සිද්ධි බලපෑමක් වෙන්න පුළුවන්. මම මේ කියන්න හදන්නේ එක නිවසක හරියට යාළුවට දුක් කරදර ලෙඩ රෝග එක ගැටලු. ඒ නිවසේ යාළුවට ඉන්න නොදැන මට්ටමක් තියෙන්නේ. පස්සේ මෙයාලා තුන්තැනකින් අහලා තියෙනවා. තුන්තැනම කියලා තියෙන එක එකක්. කියලා තියෙන්නේ මියගිය ඥාති කෙනෙක්ගේ ඒ ඥාතියයි නම කියලා බැල්ම තියෙනවා ගෙදරට කියලා. ඒ මට සඳහන් කරපු කෙනා කියන ස්වාමීන් වහන්සේක වෙන්නම පුළුවන්. ඉන්න කම්ම ඒ ගෙදරටයි ඉඩකඩම් වලට පුදුම මසුරුකමක් තිබ්බේ. බලන්න සමහර අය දැන් අර මූල ආනන්ද සිටුවරයා හිඟමනේ යන ළමයෙක් විතර ගෙදරටම ආවා. සමහර අය ගෙම්බෝ නයි වගේ සත්‍ය ලොක්පත් ලැබනවා. ඒ අර ආලය කරපු පරිසරයේම. සමහර අය ප්‍රේතාත්මෝග ලැබලා කියට වර්ගගෙන ඉන්නවා. එතන හැබැයි සිල්වත් ගුණවත් කට්ටියන් ඉන්නේ ඉන්න බෑ යාලට. පිච්චනවා යාලා. හැබැයි අර යාගේ මට්ටමේම කට්ටියන් ඉන්නේ. හරිද? එතකොට බලන්න සසර ජීවිත අපිට ඕන තරම් රෝග වෙන්න පුළුවන්. ප්‍රේතෝ වෙලා, ගෙම්බෝ වෙලා, නයි වෙලා සසර ජීවිතේ. අමනුෂ්‍ය වෙලා, භූත විපාක වෙලා, ත්‍යාච වෙලා ඕන තරම් උපදින්න පුළුවන්. ඒකයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අනුශාසනා කරන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න නිවන් දකින්න කියලා. එතකොට කෙනෙක් නිවන් දකින්න නම් එයාට ඇති වෙන්න ඕනේ නිවැරදි දෘෂ්ටියක්. දෘෂ්ටිය කියන්නේ නිවැරදි දැක්මක්, මානසික දර්ශනයක් ඇති වෙන්න ඕනේ. අන්නේ නිවැරදි මානසික දැක්ම ඇති වෙන්න එයා මේ ලෝකයේ දැකිය යුතුයි ආකාර පහකට. එකක් තමයි මේ ලෝකයේ හැම සංස්කාර ධර්මයක්ම. සංස්කාර කියන්නේ අම්මල වේවා, තාත්තල වේවා, දරුවෝ වේවා, කෙනෙක්ගෙන් ලැබෙන ආදරයක් හෝ වේවා. මේ ලෝකේ යම්තා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදරය ආදී තියෙනවා නම් මෙන්න මේ හැම සංස්කාර ධර්මයකම අනිත්‍ය ස්වභාවය දකින්න ඕන සෝතාපන්න වෙන්න නම්. දුක්ඛ ලක්ෂණය දකින්න ඕන සෝතාපන්න වෙන්න නම්. අනාත්ම ලක්ෂණය දකින්න ඕන සෝතාපන්න වෙන්න නම්. අසුභ සහ ආදීනව ලක්ෂණ දකින්න ඕන සෝතාපන්න වෙන්න නම්. ඔය පහෙන් සමන්වාගත මනසක් කෙනෙකුට තියෙනවා නම් එයාගේ නිවැරදි දෘෂ්ටියක් ඇති වෙන යාට. කියන්නේ සතරකට සත්‍යයට තියෙන මිත්‍යා දෘෂ්ටි. කියන්නේ වැරදි අදහස් කියන්නේ කෙනෙක්ගෙන් ලැබෙන ආදරය ගැනුණා සාමාන්‍ය සත්‍යයන්ට තියෙන එක හැමදාම ලැබෙයි කියලා. නිත්‍ය හැඟීම. දරුවන්ගෙන් ආදරය ලැබෙද්දී අම්මල තාත්තලාට නිකන් දැනෙන්නේ හැමදාටම ලැබෙන ආදරයක් වගේ මේක කියලා දැනෙන්නේ. නෑ ඒ ආදරේ තියෙන්නේ වෙනස් වෙන ස්වභාවය. එතකොට අන්නේ වගේ මේ ලෝක කෙනෙක්ගේ වටිනාකමක් ගෞරවයක් ලැබෙද්දී බොහෝ අයට ඒ කර්මුණු වෙන්නේ හැමදාම තියෙන එකක් වගේ. ඒකටම නිත්‍ය හැඟීම කියලා. නමුත් ඇත්ත සත්‍ය නම් ඒ වටිනාකම් ගෞරවාදී
වෙනස් වෙනවා. දැන් තමන්ගේ ජීවිතේට බලන්න තමන්ට ආදරය කරපේ කොච්චරද? අම්මා ආදරය කළා, තාත්තා ආදරය කළා, සහෝදර සහෝදරිය ආදරය කළා, යාළු මිත්‍රාදීන් ආදරය කළා. විවාහ වුණාට පස්සේ ස්වාමියාගේ ආදරය ලැබුණා, භාර්යාවගේ ආදරය ලැබුණා, දරුවන්ගේ ආදරය ලැබුණා, නැන්දම්මගේ, මාමණ්ඩිගේ, ලේලිගේ, බෑනගේ මේ ආදර කියලා ගොඩක් ලැබුණාද නැද්ද? වෙනස් නොවුණු ආදරයක් මට කියන්න උතනේ. අම්මගේ ආදරය වෙනස් වුනේ නැද්ද? අම්ම ගහපු අවස්ථාවේ නැද්ද? නේද? බෝන්නේ කියලා කියපු අවස්ථාවට ඒ වෙලාවට තියෙන ආදරේ නෙවෙයි කේන්තිය. අම්මා තාත්තගේ ආදරෙත් වෙනස් වුණා. ස්වාමියා භාර්යාවගේ ආදරය වෙනස් වුනේ නැද්ද? වෙනස් වුණා. දරුවන්ගේ ආදරය වෙනස් වුනේ නැද්ද? වෙනස් වෙනවා. ඊළඟට සහෝදර සහෝදරයන්ගේ ආදරය. තමන්ගේ හිතේ යන්න එක දෙපතුන ආදරය වෙනස් වෙන්නේ නැද්ද? ඒකත් වෙනස් වෙනවා. මේ ලෝකේ ආදරය කියලා කොහේ හරි හිතක හට ගන්න නම් ඒව අනිවාර්යෙන් අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. මේ විදිහට මේ ලෝකයේ මේ පවතින සත්‍ය තමයි අනිත්‍ය ස්වභාවය. ඒක සම්මාදිට්ඨියක්. හැබැයි කෙනෙකුට දැනනවනම් නෑ මේ ආදරය හැමදාටම තියෙනවා සසරටම දැනෙනවා කියලා මිත්‍යා දෘෂ්ටියක්. අර මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනාට නිවන් දකින්න බෑ. සම්මාදිට්ඨිය තියෙන කෙනාට නිවන් දකින්න පුළුවන්. ඔන්න ඔය විදිහට කෙනෙකුට සෝතාපන්න මාර්ග ශ්‍රාවක භාවයේ උපදින්න නම් සංස්කාරවල අනිත්‍ය අරමුණු වෙන්න ඕන, දුක අරමුණු වෙන්න ඕන, අනාත්ම අරමුණු වෙන්න ඕන, අසුභ අරමුණු වෙන්න ඕන, ආදීනව අරමුණු වෙන්න ඕන. ඔන්න ඕක වෙලා සෝතාපන්න වෙන්න නම්, සතර පායෙන් ගැලවෙන්න නම්, සතර දුකින් නිදහස් වෙන්න නම් ඒ දෘෂ්ටියට කාරණා පහකින් අනුග්‍රහ කරන්න ඕන. අර මේ ලෝකේ ඇත්ත දැනගෙන නිවන් දකින්න කාරණා පහකින් අනුග්‍රහ කරන්න ඕන. අන්නේ කාරණා පහ තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. කෙනෙකුට මේ ලෝකේ අනිත්‍ය වශයෙන් අරමුණු වෙන්න කාරණා පහකින් අනුග්‍රහ කරන්න ඕන. අනාත්ම වශයෙන් ලෝකයේ සංස්කාර අරමුණු වෙන්න කාරණා පහකින් සංග්‍රහ කරන්න ඕන. ඒ පහෙන් සංග්‍රහ කරේ නැත්නම් අනුග්‍රහ කළේ නැත්නම් ඔය අවබෝධයේ දර්ශනය ඇති වෙන්නේ නැහැ. අයි බලමු මොකක්ද කියලා. පළවෙනි එක. පළවෙනි කාරණා සඳහන් කරනවා ඉද බික්කවේ සම්මා දිට්ඨි සීලානුග්ගහිතාච හෝති. ලෝකේ ඇත්ත දකින දැක්ම උපදින්න නම් සීලයෙන් අනුග්‍රහ කරන්න ඕන. සිල්වත් වෙන්න ඕනේ. දැන් බලන්න අපි හිතමු දැන් ව්‍යංජනයක් හදනවා කියලා. ව්‍යංජනයක රස කියලා දෙයක්ත් තියෙනවා, නීරස දෙයක් කියලා දෙයක්ත් තියෙනවා. රසවත් වෙන්න අපි එක එක ඒවායින් අනුග්‍රහ කරන්න ඕනද නැද්ද? 3-5 එකතු කරනවා. ඒක රසයට අනුග්‍රහයක්ද නැද්ද? අනුග්‍රහයක්. ලුණු එකතු කරනවා. කරපිංච එකතු කරනවා. පොල් කිරි එකතු කරනවා. රසය කියන උපදවා ගන්න අපි අර එක එක දේවල් වලින් සංග්‍රහ කරනවද නැද්ද? අන්න ඒවයි සංග්‍රහය නිවැරදිව සිද්ධ වුණොත් රස උපදිනවද නැද්ද? රස උපදිනවා. ඒ සංග්‍රහය හරියට උන්නේ නැත්තම් රසය කියන එක එන්නේ ලුණු ටික අඩුවුණොත් මොකද වෙන්නේ? කණ්ඩ බෑ කියලා කියනවද නැද්ද? 3-5 දාලා කරපිංචක් දාලා ගම්මිරිසුත් දාලා ඔක්කොම දාලා ලුණු නැතුව අපේ තාත්තා කෙනෙකුට ව්‍යංජනයක් හදලා දෙන්නකෝ. මොකද කියන්නේ? කණ්ඩ බෑ කියනවා. ඒ ලුණු නෑ. රසයට හේතු වෙන කරුණු ටිකම ලැබෙන්න ඕන රසය හැදෙන්න නම්. කිරිතේ එකක් හදනවා කියලා හිතමු. කිරිතේගේ රසය කියලා එකක් ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අන්නේ රසය ඇති කර ගන්න අපි හිතමු කිරි දානවා. තේ දානවා. සීනි දාන්නේ. රසෙ ඉන්නේ. අන්නේ වගේ සෝතාපන්න වීමට අවශ්‍ය සංස්කාරවල සත්‍ය දැකීමට එකතු වෙන්න ඕන ඔන්න ඔය අපි කියන දැන් කාරණා පහ. ඒ කාරණා පහ එකතු වුණොත් අරක වෙනවා. එක කාරණාවක් හරි අඩු වුණොත් අරක වෙන්නේ නැහැ. අවබෝධය කියන එක. බලන්න පළවෙනි එක තමයි කොට ඉද බික්කවේ සම්මා දිට්ඨි සීලානුග්‍රහිතාච හෝති. වෙනත් මහණෙනි සම්මා දිට්ඨියට සීලයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. හරිද? මොකද්ද සීලෙන් අනුග්‍රහ කරනවා කියලා දැන් පින්න තුන තියෙන්නේ පංචශීල. ඊළඟට අටශීල.
ඊළඟට දස සීල්. එතනින් එහාට ගියාම ඉන්ද්‍රිය සංවර සීල ආදියක් තියෙනවා. අන්නේ සීලයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. අර දර්ශන අර ඥානෙ උපදින්න නම් සිල්වත් වෙන්න ඕනේ. වික්ෂුන් වහන්සේලා වශයෙන් අපර තියෙනවා සාමණේර දස සීලය. උපසම්පදා සීලය. අපි මේ සීලේ දැන් අපි බණ කියනවානේ. අපිට අදාළ උපසම්පදා සීලාදී රකින්නතෝ කොච්චර බණ කිව්වත් සංස්කාර වල ඇත්ත දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. සිල්වත් වෙන්න ඕන. ඒ නිසා දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීලය ආරක්ෂා කරගන්න. සීලය නැතුව නම් නිවන් දකින්නම බෑ. දැන් බලන්න බුද්ධ කාලේ හිටියා. බුද්ධ කාලේ මහා වත්තානි කියලා වනයක් තිබුණා. දඹදිව. මහා වත්තානි කියලා වනාන්තරයක් තිබ්බා. මේ වනාන්තරයේ හිටියා ප්‍රසිද්ධ සොරමුණක්. මංකොල්ලකාරයෝ ටිකක් හිටියා. මෙයාලා මේ කැලේ ඉඳලා ඇවිල්ලා මේ මංකොල්ලකෑම් කරනවා කියලා කවුරුවත් දන්නේ නැහැ. දන්නවනම් රාජපුරුෂයෝ ගිහලා අල්ල ගන්නවනේ. මෙයාලා කැමති නැහැ කවුරුවත් කැලේදී මෙයාව දකින්නවට. දැන් බුද්ධ කාලීන අපේ භික්ෂුන් වහන්සේලා ගොඩාක් ගමන් බිමන් ගිහින් පයින්. ඒක භික්ෂුන් වහන්සේ නමකට මේ වනයේ මැදින් යන්න වුණා කෙටි පාරක්. තවත් නගරයකට යන්න. මේක මැදින් යද්දි මොකද වුනේ? මේ ස්වාමීන් වහන්සේ ආම්බෙන් දැක්ක හොරමුල. හොරමුල දැක්ක ස්වාමීන් වහන්සේ. දැන් හොරුන්ට ශ්‍රද්ධාවක් කියලා දෙයක් නැහැ. එයාට නිකන් සිවුරක් කරගත්ත මිනිස්සෙක්. මොකද කළේ? මේ මංකොල්ලකාරයෝ ටික එකතු වෙලා වැල් වලින් බැඳ මුන්නාන්සේ. හරිද? වැල් වලින් බැඳලා මංකොල්ලකාරයෝ ටික ගියා. එතන මුන්නාන්සේ ඊට මේ එහෙමම කන්ද බොඩ නැතුව මෙරළ යන්න මේක කළා. සඳහන් කරනවා මේ ස්වාමීන් වහන්සේ ලොකු කාය බලයක් තිබ ආදුරු කෙනෙක්. මේ කාය බලය එක එක්කෙනාට වෙනස්ද නැද්ද? වෙනස්. පුරුෂය 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාට තියෙන කාය ශක්තිය 10 ආකාරයි. කාන්තාව 10 දෙනෙක් ගත්තොත් කාන්තාව 10 දෙනාට තියෙන කාය ශක්තිය 10 ආකාරයි. දැන් බුදුරජාණන් වහන්සේ ගත්තට පස්සේ නේද? ඇත්තු 16කගේ කාය ශක්තියක් තිබුණා උන්වහන්සේට. මේ ශාන්නාදර හොඳ කාය බලයක් තිබ්බා වැල් ටික කඩාගෙන යන්න. හැබැයි ඒක කරේ නැහැ. ඇයි? කලේ නැත්තේ විනේ තියනවා. අමු වැල් පැලවෙන ස්වභාවයේ වැල් කැඩුවොත් ශික්ෂාපදේ පිළිදෙනවා. ඒ ශික්ෂාවක් තියෙනවා. ඒ ශික්ෂාවට තියෙන ආදරය නිසා මුන්නාසේ මොකද කළේ? වැල් කඩන්න නැතුව එහෙම හිටියා. දවස් 7ක් යනකොට කණ්ඩ නැහැ. දැන් පළවෙනි දවස් ඉඳලාම කණ්ඩ නැහැ. පිපාසයි. දැයට මැෂමදුරු කරදර. වනාන්තරයේ මැද අවුවට පිච්චෙනවා. මෙලාවකට වහිනවා. දවස් 7කට පස්සේ උන්වහන්සේ මරණයටපත් වුණා. හැබැයි මොකද උනේ? උන්වහන්සේ අර ශික්ෂාව කඩා ගන්න නැතුව විදර්ශනා කර කර හිටියේ. ඇති වෙන සියලු දුක් වේදනා විදර්ශනා කළා. 7 වෙනි දවසේ වෙනකොට අනාගාමී වෙලා තමයි මරණයටපත් වෙන්නේ, අපවත් වුණේ. හැබැයි එදා ඒ වැල් කඩාගෙන ගියා නම් ඔක වෙන්නේ නැහැ. ඒක අපේ බුද්ධ ශාසනයේ ඉඳලා තියෙන එහෙම සමහර ස්වාමීන් වහන්සේලා ජීවිතේ මරණය කියලා දැනගෙන ශික්ෂාපද කඩාගෙන නැහැ. ශික්ෂා බිඳගෙන නැහැ. දැන් බලන්න එක තැනක සඳහන් වෙනවා මේ ඒ ස්වාමීන් වහන්සේ කලින් ගිහි ජීවිතයේදී මේ අයිය කෙනෙක් ඉඳලා තියෙනවා. අයිය විවාහකයි. අයිය විවාහ වෙලා ඉන්න අතරේ තමයි මල්ලි පැවිදි වුණේ. හැබැයි නෑනට බයක් තියෙනවා. මොකද්ද? මල්ලි සිවුරු ඇරලාවොත් දේපල දෙන්න දෙයි කියලා. නෑන මොකද කරේ? කට්ටියකට මුදල් දීලා කිව්වා මෙන්න මේ වගේ අරන් එක මේ හාමුදුරුවෝ ඉන්නවා මහන්දියාව. හරිද? තමන්ගේ ස්වාමියා භාර්යාව මුදල් දීලා මරණ ලෝකයේ කෝක සුළු දෙයක් නේ. නේද? අර නෑන කියනවා මෙන්න මෙතන මෙච්චර මුදල් තියෙනවා අර හාමුදුරුවෝ ඝාතනය කරන්න කියලා. හොරමුල ගියා කැලේට. රැයට ගියේ.
මේ මිනි මරණ කට්ටිය. ගිහිල්ලා හාමුදුරුවෝ අල්ලගත්තා. හාමුදුරුවෝ අල්ලගත්තාට පස්සේ එහුව ඇයි මේ කියලා. දැන් සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ අපිට කෙනෙක්ගේ අනක් ලැබුණා ඔබ වහන්සේ මේ මරන්න කියලා. ස්වාමීන් වහන්සේ කියනවා මට දෙන්න එක රැයක්. ඊට පස්සේ මම මරන්න. මේ කට්ටිය කියනවා අපිට විශ්වාස නැහැ. ඔබ වහන්සේ මොකක් හරි මායවත් දාලා අපෙන් ගැලවිලා යන්න පුළුවන්. ඒක ඊට දෙන්න බෑ කියනවා. පස් ස්වාමීන් වහන්සේ කියන හොඳම ඇත වෙන්නම් කියනවා. යන්නේ නැහැ. කොහොමද ඇත වෙන්නේ? ස්වාමීන් වහන්සේ එතන තියෙනවා ටිකක් කෙනෙකුට උස්ස ගන්න අමාරු ගලක්. ඔය ගල උස්සලත් අත් දෙකට. අත් දෙකට උස්සගෙන වාඩි වෙන පරයන්කේ බැඳගෙන. වාඩිලා ගල තමන් ආතර පුළුවන් තරම් උඩට ඉස්සුවා. උස්සල ධන හිසල කෙලින් කරා. කළා මොකද කරේ? අතහැරියා. හරිද? මොකද මේ ධන හිසට ගල ආවට පස්සේ ධන හිස කුඩු වුණා. මේ ඇටි ඇටි කියලා. ඒ සාමාන්‍යයෙන් රැවිද ගන්න බෑ. හොරුක්කුව හරි. දැන් අපිට වාසිකන ප්‍රශ්නයක් නෑ. අපි උදේට වාසේ මේව කරනවා. උන්වහන්සේ අර තමන් වහන්සේගේ කායික වේදනාව උහුලගෙනම විදර්ශනා කළා. එළි වෙනකොට රහත් වුණා. ඒ වගේ මේ බුද්ධ ශාසනය තුල අපිට හිතා ගන්න බැරි විදිහට ජීවිතේ පරදෝර තියලා සිල් ආරක්ෂා කරපු. ජීවිතේ පරදෝර තියලා වීර වඩන නිවන් දැකපු හාමුදුරුවෝ වහන්සේලා ඉන්නවා. අපි අපේ හිතින් අහලා බලන්න ඕන මට ප්‍රාණඝාතය අතහැර ගන්න පුළුවන්ද? සොරකම අතහැර ගන්න පුළුවන්ද? කාම මිත්‍යාචාරය අතහැර ගන්න පුළුවන්. ජීවිතේට හානියක් වෙන්නේ නැහැ ඔය අතහැරිය කියලා. මුසාවාදය අතහැර ගන්න පුළුවන්ද? රාමරමත් පෙන්න අතහැර ගන්න පුළුවන්ද? දැන් සමහර අය ඉන්නවා පින්කම් කරනවා. ලක්ෂයයි චෛත්‍ය පූජාවට. චෛත්‍ය හදන්න. ඊළඟ ලක්ෂ ගණන් වල පින්කම් කරනවා. දානමාන ආදිය. එනේ මෙයාලා හරියට මුදල් අතහරිනවා. හැබැයි මෙයාලට මధుරම මරණ එක අතහැර ගන්න බෑ. තේරුණා නේද? ලක්ෂ ගණන් අතහරිනවා. හැබැයි කාමිත්‍යාචාර අතහැර ගන්න බෑ. අපි දන්න අය ඉන්නවා. ශාසනයට ලක්ෂ ගණන් වලින් පූජා කරන්නේ. කාමිත්‍යාචාරය අතහැර ගන්න බෑ. මත්පැන් ටික මොන එක අතහැර ගන්න බෑ. ඒක බලන්න ඒකට අපි ඉන්න තැන සමහර අය ඉන්න තැන. ඒ නිසා යමෙක් සීලය ගැන සීලයේ තියෙන වටිනාකම සීලය කොච්චර නිර්වාණයට හේතු වෙනවද කියලා තේරුම් ගන්න නැතුව දුස්සීල වෙඳගෙන කොච්චර නිවන් දකින්න ප්‍රාර්ථනා කළත් එයාට සම්මා දිට්ඨිය නිවන් දකින්න උපදින්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා සීලයෙන් අනුග්‍රහ කරන්න. ප්‍රාණඝාතයෙන් වළකින වාරයක් පාසා සෝතාපන්න වීමට අවශ්‍ය දෘෂ්ටියට පරිසරය හැදෙනවා. සොරකමෙන් කාමිත්‍යාචාරයෙන් මුසාවතෙන් රාමිර පානය කිරීම ආදීන් විතරක් නෙවෙයි පරුස වචන ආදීන් පවා. වළකින හැම මොහොතකම සසර දුක කෙටි කරගන්නයි මේ පරිසරය හැදෙන්නේ. ශික්ෂා බිඳ ගන්න හැම වෙලේම සසර දිග්ගැහෙනවා. ඒ නිසා පළවෙනි කාරණාව විදිහට සඳහන් කරනවා කෙනෙකුගේ ජීවිතේ සීලයෙන් අනුග්‍රහ කරන්න සම්මා දිට්ඨියට. ඊළඟට සඳහන් කරනවා සුතානුග්‍රහිතා වා හෝති. ඊළඟට කියන සුතයෙන් අනුග්‍රහ කරන්න කියලා. සුතයෙන් අනුග්‍රහ කරන්න කියන්නේ සෝතාපන්න වීමට අවශ්‍ය දෘෂ්ටිය උපදින්න නම් සුත්තමය ඥානයක් තියෙන්න ඕන. සුත්තමය ඥානය කියන්නේ දැන් බලන්න අපි හිතමු දැන් බණ අහනවා. බණ අහනකොට අපිට මේ ලෝකේ අනිත්‍ය ස්වභාවය ගැන අහන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැනගන්න පුළුවන්. මේ ලෝකයේ සසර ගමන දුකයි කියලා අපිට අහගන්න බැරිද? පුළුවන්. මේ ලෝකයේ අනාත්ම ස්වභාවය, අසුභ ස්වභාවය, ආදීනව ස්වභාවය පිළිබඳව අපට අවබෝධ කරගන්න බැරිද? පුළුවන්. අන්න ඒකට කියනවා ඒ එකතු වෙන ඒ දැනුමට කියනවා සුතමේ ඥානය කියලා. බණ අහන කෙනාට කොහොම ලොකු පරාසයක් ගැන දැනුමක් වෙනවා. අන්නේ දැනුම තියෙන්න ඕනේ සම්මා දිට්ඨිය උපදින්න නම්. හරිද? යමෙක් බණ අහන්නේ නැත්නම්
ඕක වෙන්නේ නැහැ. ඒතර ධර්ම ශ්‍රවණය කියන එක සෝතාපන්න වෙනකම්ම තියෙන්න ඕන. සෝතාපන්න වුණාට පස්සෙත් බණ අහන්න ඕන. සකු르දාගාමී වුණාට පස්සෙත් බණ ගහන්න ඕන. අනාගාමී වුණාට පස්සෙත් බණ අහන්න ඕන. රහත් වුණාට පස්සෙත් බණ අහනවා. බුදුරජාණන් වහන්සේ බණ ඇහුවා. ශ්‍රාවකයන් වහන්සේලගේ දේශනා බුදුන් වහන්සේලා ශ්‍රවණය කරනවා. එතකොට කෙනෙක්ගේ ජීවිතේට මේ ධර්මාභෝධය සඳහා සම්මා දිට්ඨිය උපදින්න පළවෙනි එක සීලෙන් අනුග්‍රහ කරන්න ඕන. දෙවෙනි එක සුත්තමේ ඥානය. හොඳට ධර්ම ශ්‍රවණාදී කරලා හොඳට ඥානය ඇති කර ගන්න ඕන. අන්නේ ඥානය උපකාරී වෙනවා සම්මා දිට්ඨියට. තුන්වෙනි කාරණා සඳහන් කරනවා සාකච්ඡානුග්‍රහිතා හෝති. සාකච්ඡානුග්‍රහිතාච හෝති. ඒ කියන්නේ සාකච්ඡාව කියන එක තියෙන්න ඕන. ඔය පඨම සමය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ සඳහන් කරනවා යම් කිසි ශ්‍රාවකෙක් ශ්‍රමණයන් වහන්සේලා මුණ ගැසිය යුතු අවස්ථා. ශ්‍රාවකෙක් ශ්‍රමණයන් වහන්සේලා සඳහන් කරන භාවනාවෙන් මනස වැඩූ ශ්‍රමණයන් වහන්සේලා හමු වීවිලා සාකච්ඡා කළ යුතු අවස්ථා පහක්. මොකද මේ සාකච්ඡාව සම්මාදිට්ඨියට හේතු නිසා. පළවෙනි එක කාමච්ඡන්දි තියෙනවා නම් කෙනෙකුගේ ජීවිතේ හිතේ කාමච්ඡන්දය කියන්නේ මොකද්ද? පංචකාම වස්තු පිළිබඳව ආසාව. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී පංචකාම වස්තු විශේෂ අනුකට ආශාවක් තියෙනවා. මේකට කියනවා කාමච්ඡන්දය කියලා. අන්නේ ආශාව Tamanට දුරු කරගන්න බැරි නම් ජංගම දුරකථනයකට දැඩි ආශාවක් යමකට තියෙනවා. මේක නිසා නේද හරියට ප්‍රශ්න. එයාට පුද්ගලික ප්‍රශ්නක් තියෙනවා, ළඟ ඉන්න අයගෙනුත් ප්‍රශ්න තියෙනවා. ඇයි? ඕනම වස්තුවකට අපි ඇලුනොත් අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඇලුණු වස්තුවත් එක්ක ඉන්න. එතකොට අපි යුතුයකම් ටිකට මොකද වෙන්නේ? මග ඇරෙනවා. යුතුයකම මතක් වෙනවා. නමුත් අර වස්තුව දාලා යන්න හිතෙන්නේ. අපි මොන රූපයකට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට ඇලුනත් අපිට වෙන්නේ දැඩි ඇලීමක් නම් කලියුතු දේවල් මතක් වෙනවා. දැන් ඉගෙන ගන්න දරුවෙක් ගමුකෝ. ඉගෙන ගන්න දරුවාට ස්මාර්ට් ෆෝන් එක ගැන දැඩි ආසාවක් තියෙනවා කියලා. කාටුන් ගැන දැඩි ආසාවක් තියෙනවා කියලා. අර ආසාව තියෙන වස්තු ළඟ ඉන්න බෑ හැමතිස්සෙම. කාටුන් බල බල ඉන්නවා. ස්මාර්ට් ෆෝන් එකකට කැමතින ඕකේ ඔය සෙල්ලම් තියෙන වීඩියෝ ගේම් වල ඒවම ඇසුරු කරගෙන ඉන්නවා. හෙට තියෙන ඉස්කෝලේ වල මතක් වෙනවා. කරන්නේ. ඒ පැත්තට යවෙන්නේ නැහැ. මේක බලනකොට මට බැලුම් ගහන්න වෙනවා කියලා මතක් වෙනවා. ඒ පැත්තට යමු වෙන්නේ නැහැ. ඇයි යමකට ඇලුණු එකත් එක්කම ඉන්න තමයි හිත කැමති. අනිත් ඔක්කොම කලියුතු දේවල් පවා මේ අර මොකද ඒ ඔක්කොම නිකන් අවලංගු වෙලා යනවා. අන්න එතකොට ඒක තමන්ට ප්‍රශ්නයක්. තමන්ගේ ලෝභ ආදී කෙලෙස් ළඟට පුද්ගලිකව විතරක් නෙවෙයි බාහිර අයගෙනුත් නින්දා පහස ලැබෙනවා. ඒ විතර කෙනෙකුට ස්ත්‍රියක් ගැන දැඩි ආසාවක් ඇති වෙන්න පුළුවන්. පුරුෂයෙක් ගැන දැඩි ආසාවක් ඇති වෙන්න පුළුවන්. හරිද? අන්න ඒ විතර මේ ලෝකේ කෙනෙක්ගේ ළඟ ආදරයක් ගැන දැඩි ආසාවක් ඇති වෙන්න පුළුවන්. අන්නේ දැඩි ආශාව නැතුණාට පස්සේ අරවත් එක්කම ඉන්නකොට මොකද තමන්ගේ විශාල පැත්තක් ආවරණය වෙලා යනවා, නැහිලා යනවා. එතකොට අන්න එහෙම තමන්ට එහෙම ගැටලුවක් තියෙනවා නම් මෙන්න මේක ගැන මට දැඩි ඇලීමක් තියෙනවා, මට මේකෙන් ගැලවෙන්න බෑ, මං ගැලවෙන්න උත්සාහ කළා මට ගැලවෙන්න බෑ. අන්න යනවා සාකච්ඡාවට. මනෝභාවනීය ස්වාමීන් වහන්සේ නම. භාවනාවේ මනස වඩපු ස්වාමීන් වහන්සේ නමක් ළඟට කියන ස්වාමීනි මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. නිහතමානීකම තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. දැන් සමහර අයට ඔහොම ප්‍රශ්න තියෙනවා. හැබැයි කල්යාණ මිත්‍රයෙකුට නුවණ තියෙන භාවනා කරන හෝ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට කියන්නේ හිතේ තියා ඉන්නවා. මෙයාට හිතනවා මගේ පැත්තට හානියක් වෙයි කියලා මේක එළියට දැම්මොත්. ඒනට එයාට ඇත්තට මෙයාගේ පැත්තට හානියක් වෙන්නේ එළියට දැම්මොත් හිතේ තියා හිටියොත්. හිතේ තියා හිටියොත් ඇයි එයාගේ මනුෂ්‍ය ජීවිතයේ කියන සත්‍යයෙන් පස්සේ ආර ලැබෙන්නේ මොකද්ද? තිරිසන් ජීවිතයක් වෙන්න පුළුවන්. අර
මගේ තත්ත්වයට හානි වෙයි කියලා ඇතුළාන්ත අකුසලේ හංගගෙන හිටියා. මරණින්ම තියෙනවා තිරසන් ලෝකෙට. හිතපු තත්ත්වයට වඩා බාහිර වැටුණා. ඒ නිසා සඳහන් කරනවා සම්මා දිට්ඨියට උපදින්න නම් සම්මා දිට්ඨිය උපදින්න කාමච්ඡන්දය බාධාවක්. අන්නේ බාධාව නැති කරගන්න සාකච්ඡාවට යන්න වෙනවා. හැබැයි රහස් රකින්න කෙනෙක් ළඟට. දැන් සමහර අයත් කෝව කතා කරොත් මොකද වෙන්නේ? එයා පරම්පරාවටම ඕක කියනවා. හරිද? කාටවත් කියන්න එපා කියලා කියද්දි මෙයා මොකද කියන්නේ? පිස්සුද මං ඕවා කෙලෙමිඩක්වත් බලන්නේ නැහැ. කියලා ඔක්කොම ටික අහගන්නවා. අහගෙන මොකද කරන්නේ? ඔක්කොටම කියනවා. ඒකයි මෙතනදී කියන්නේ මනෝභාවනීය. භාවනාවේ මනස වඩපො. එයාලා හරි ගුණවත්. එයාලා රහස් රකින්නවා. තාත් කෙනෙකුට අගෞරවයක් වෙන විදිහට කටයුතු කරන්නේ. ඒ නිසා එවැනි කෙනෙක් ගාවට ගිහින් කියන්න ඕන මේ කාමච්ඡන්දයෙන් මට ගැලවෙන්න බෑ. මගේ ජීවිතේ විනාශ වෙන්න හදනවා. කෙනෙක් මත්පැනට බැහැ වෙලා ඉන්නවා. නේද? මත් ද්‍රව්‍යයට බැහැ වෙලා ඉන්නවා. එයාට ගැලවෙන්න බෑ. ඒකට ආස කරනවා එයා. ආස කරන නිසා හැමතිස්සෙම ඒව පස්සේ දුවනවා. අන්න ඒවා මනෝභාවනීය ස්වාමීන් වහන්සේ නමස් ළඟට ඉන්න සාකච්ඡා කරනවා ඒ ගැන. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ ඔන්න උපදෙස් දෙනවා. උපදෙස් දෙනකොට උපදෙස් වල මෙයා පිළිහිටනවා. එතකොට ඒක සම්මාදිට්ඨියට හේතුවක් වෙනවා. ඊළඟට ව්‍යාපාදය. සමහර අයට කාමච්ඡන්දෙන් ප්‍රශ්න නැහැ, ව්‍යාපාදෙන් ප්‍රශ්න තියෙනවා. කේන්ති යනවා හරියට. ළමයි එක කේන්ති යනවා, භාර්යාවක කේන්ති යනවා, ස්වාමියාට කේන්ති යනවා, උදව් කළක් කේන්ති යනවා, උදව් නොකළක් කේන්ති යනවා, බැලුවත් කේන්ති යනවා, නොබැලුවත් කේන්ති යනවා. හරිද? එහෙම ඉන්නවද නැද්ද? කියන්නේ අර ව්‍යාපාද බහුල හිත්. එහෙම සමාධිය තියෙනවා. යන පරිසරයේදී යාළුවෝ ලොකු අසරණකමක්. අපි යාළුවෝ ගොඩාක් කරුණාවෙන් කටයුතු කරන්න ඕන. එයාට තියෙන්නේ දේශ මූලික හිත. يعني දේශය බහුලයි යාළුවගේ හිතේ. ඒක යාළුවා හිතලා කරන දෙයක්ද? හිතලා කරන දේවල් නෙවෙයි. යාළුවා සංසාර දෝෂ වලට අනුකූලව ලැබිච්ච හිත. දැන් සමහර අයට කාමච්ඡන්ද බහුල හිත. ඒ සංසාර ස්වභාවය යන එක වෙන්නේ. සංසාරේ අර විදිය හේතු වෙලා කාමච්ඡන්ද බහුල හිත සමහර අයට. එයාලට කාමච්ඡන්ද ප්‍රශ්න. සංසාරේ පුරුදු පුහුණු කරපු දේවල් වලට අදාළව සමහර අයට කේන්ති බහුල හිත. හරි කේන්ති. අන්න ඒක බලන්න ඕන තනියම විසඳගන්න පුළුවන්ද කියලා. බැරි නම් සාකච්ඡාවට දාන්න වෙනවා. මනෝභාවනීය කල්යාණ මිත්‍රයෙක්ව කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් එක්ක කතා කරන්න ඕනේ. මට මෙහෙම තරහ යනවා, මට මේක දුරු කරගන්න බෑ. මට පරුස වචන කියනවා, මගේ අතින් මෙහෙම වෙනවා කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? අන්නේ ව්‍යාපාදේ දුරු කරගන්න මාර්ගයක් එලිපෙහෙලි කරනවා. මේ ලෝකේ දැන් සියලු ලෙඩවලට බෙහෙත් නැහැ කියනවනේ. එහෙම කියනවනේ. දැන් කොරෝනා වෛරස් එක තාම බෙහෙත් හොයනවා. හරිද? දැන් සමහර රෝග තියෙන ඔය මේ භයානක රෝග බෙහෙත් නැහැ යට. පාලනයක් විතරයි තියෙන්නේ. නමුත් සියලු අකුසලයන්ට බෙහෙත් තියෙනවා. කායික රෝග වලට බෙහෙත් නැති වෙන්න පුළුවන්. සියලු කායික රෝග වලට. නමුත් සියලු මානසික අකුසලයන්ට බෙහෙත් තියෙන හැබැයි බුද්ධ ශාසනය විතරයි. වෙන ශාසනවල නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාමච්ඡන්දේ කියන ලෙඩේ හැදලා තියෙනවා නම් තමන්ට ඒක දුරු කරගන්නත් බැරි නම් ඒක තමන්ගේ සම්මාදිට්ඨියට බාධාවක් වෙන නිසා සාකච්ඡාවට යන්න කතා කරලා විසඳ ගන්න එක. ඊළඟට ව්‍යාපාදේ තියෙනවා නම් සම්මාදිට්ඨියට බාධාවක් නිසා තමන්ට ඒක දුරු කරගන්නත් බැරි නම් කතා කරලා විසඳ ගන්න. හැබැයි සාමාන්‍යයෙන් කරදරයක් වෙන විදිහට තෝ කතා කරන්න යන්න එපා. හරිද? එහෙම කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් ගිහි එයාටවත් කරදරයක් වෙන විදිහට මේ එයාගේ විවේකය ගැන හිතලා එහෙම අපි ඕකට යන්න ඕනේ. ඊළඟට කෙනෙක්ට තීන මිද්ද තියෙනවා. ඒ කියන්නේ යහපත් දේවල් කරන්න මෙයාගේ උදාසීනකම් තියෙනවා. උදේට නැගිට ගන්න බෑ, පොතක් බලන්න බෑ, භාවනා කරන්න බෑ, බණක් අහන්න බෑ. තීන මිද්දය චිත්තචෛතසිකයන්ගේ හැකුළුණු ගතිය.
තනියම උත්සාහ කරාට මට ගොඩ එන්න අමාරුයි. අන්න ඒක යන්න ඕන සාකච්ඡා මාර්ගෙට. ස්වාමීන් වහන්සේ මේ අකුසලයේ තියෙන මෙතෙන් ගැලවෙන්නේ කොහොමද? මොකද ඕක තියෙනකම් සම්මාදිට්ඨියට බාධාවක්. ඔය අකුසල කියන්නේ තනිකරම නිකන් අර අපි ඉලක්කයකට යනකොට හරස් කපනවා වගේ. සෝතාපන්න වීමට අවශ්‍ය සම්මාදිට්ඨිය උපදවා ගන්නට හරස් කපන කාමච්ඡන්දේ හරස් වෙලා ඉන්නවා. ව්‍යාපාදේ හරස් වෙලා ඉන්නවා. තීන මිද්දේ හරස් වෙලා ඉන්නවා. ඊළඟ උද්දච්ච කුච්ච කියන්නේ පශ්චාත්තාප. මේ සමහරයට පශ්චාත්තාප කියන එක දේවල් සම්බන්ධ. හරි බාධාවක් ඒක. භාවනාවට කියත් මතක් වෙනවා මම මෙහෙම දෙයක් කළා, මෙහෙම බැන්නා, මෙහෙම ප්‍රාණඝාතයක් වුණා, මෙහෙම කාමීත්‍යාචාරයක් වුණා නේද? මේ භාවනාවට ගිහිල්ලා. අරක බාධා කරනවා. අන්නේ පශ්චාත්තාපේ සමාන දුරු කරන්න බැරි නම් රහස් රකින්න මනසින් භාවනාවේ මනස පෝෂණය කරපු කල්යාණ මිත්‍රයෙකුට හෝ මිත්‍රයන් වහන්සේ නමකට කියන්න වෙනවා. අපි අර කැතුලේම තියාගෙන පිච්චි ඉඳලා මැරෙද්දිත් ඕක මතක් වුණා. දැන් ඇහැට රොඩක් කියා කියමු. ඕක අපි ඇණියේ නෑ. අපි ඇහැ ලොකු වෙලා වතුර පීරිසිය ලොකලා අපි උත්සාහ කරනවද නැද්ද? බැරුණොත් මොකද කරන්නේ? කාටරි ළඟට යනවා. අනේ පොඩ්ඩක් පිඹින්න කියනවා. ඒත් හරිය නැත්තම් වෛද්‍යවරයෙක් ළඟට යනවා. අන්න ඒ වගේ තමයි. ජීවිතේ යමෙකුගේ අතීත වෙච්ච මොකක් හරි වැරදි ගොන්නක් අතර එකක් වද කරනවා නම් Tamanට එකකින් ගැලවෙන්නත් බැරි නම් අදටත්. හරිද? ඔය ඇහෙට රොඩ වගේ. දැන් ඔය හිතේ තියෙන හිතේ තියෙන රොඩක් වගේ තමයි ඕක. ඔක අයින් කරන්න ඕනේ. ඕක තියෙනකන් දැනෙන්නක් නැහැ. Tamanට ඕක අයින් කරන්න බැරි නම් අන්න භාවනාවෙන් මනස පෝෂණය කරපු කල්යාණ මිත්‍රයෙකුට හෝ මිත්‍රයන් වහන්සේ නමකට ගිහිල්ලා ඕක ආරෝචනය නැත්නම් කියනවා. ස්වාමීනි මගේ අතින් මෙහෙම වරදක් වුණා. ඒ කියන්න පුළුවන් සීමාවල ඉඳගෙන මේ මොකද ස්වාමීනි මං කරන්නේ? අන්නේතර උන්වහන්සේලා ඕකෙන් ගැලවෙන මාර්ගය දේශනා කරනවා. හරිද? ඒ විදිහට දෙවෙනි කාරණාව සඳහා දැන් පළවෙනි කාරණාව සීලෙන් අනුග්‍රහ කරන්න ඕන. දෙවෙනි කාරණාව සුතයෙන් හොඳට ධර්ම ශ්‍රවණාදී කරන්න ඕන. ධම් ග්‍රන්ථ හදාරන්න ඕන. එතකොට සුත්තමේ ඥානය වර්ධනය වෙනවා. ඒ සුත්තමේ ඥානය වර්ධනය වෙනවා. ඊළඟට සාකච්ඡාව. ධම් සාකච්ඡාව තියෙන්න ඕනේ. ඔය ගැටලුව තියෙනකොට විතරක් නෙවෙයි සුදුසු කල්ලි ඔය කාලේන ධම්ම සාකච්ඡා එකම් මංගල උත්තමන් කියලා තියෙන්නේ. අවශ්‍ය චතුරාර්ය සත්‍ය ආදී ගැන එහෙම සාකච්ඡාවක් තියන්න ඕනේ. ඊළඟට සඳහන් කරන සමතානුග්‍රහිතාස හෝති. චිත්ත සමතේන් අනුග්‍රහ කරන්න ඕනේ. බලන්න සම්මා දිට්ඨිය උපදවා ගන්න චිත්ත සමතේ තියෙනවා. දැන් අපේ සමාජයේ සමහර අය කියනවා සෝතාපන්න වෙන්න භාවනා කරන්න ඕනේ නැහැ කියලා. මේ සූත්‍රයේම තියෙනවා කෙනෙකුට සෝතාපන්න වීමට අවශ්‍ය සම්මා දිට්ඨියට සමතෙන් අනුග්‍රහ කරන්න. බුද්ධ වචනේ අනිත් ඔක්කොම වචන හැදලා යනවා. දැන් සාමාන්‍ය ලෝකයා කියන දේවල් අපිට පිළිගන්න බෑනේ බුද්ධ වචනේ තරම්. බුද්ධ වචනේ තියෙනවා සම්මා දිට්ඨියට සමතේ වඩන්න. එහෙනම් සාමාන්‍ය ලෝකයා කියන එක අපිට අදාළම නැහැ. එහෙනම් ආනාපාන සතිය ආදී භාවනාවලින් හිතට සමාධිය ඇති කර ගන්න ඕන. ඊළඟට විපස්සනානුග්‍රහිතාච හෝති. අර මුලින් සඳහන් කළ අනිත්‍ය පිළිබඳව, දුක්ඛ පිළිබඳව, අනාත්ම පිළිබඳව, අසුභ පිළිබඳව, ආදීනව පිළිබඳව විදර්ශනාවෙහි යෙදෙන්න ඕනේ. ඔන්න ඒ කාරණා පහ වැඩෙන්න මේ පැත්තෙන් සම්මාදිට්ඨිය සකස් වෙනවා. ඔය පහ හොඳටම වැඩෙන අවස්ථාවක තමයි සම්මාදිට්ඨියේ උපරිම தත්ත්වය සෝතාපන්න වෙන්න සුදුසු මට්ටම. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සංසාර දුකෙන් අපිට ගැලවෙන්න ආත්ම හතකට අපේ භව ගමන සීමා කරගන්න සතර පායෙන් සතහට නිදහස් වෙන්න අවශ්‍ය සෝතාපන්න භාවයේ සාක්ෂාත් කිරීමට හේතු වෙන නිවැරදි දැක්මේව සංස්කාරයන්ගේ යථාභූත ස්වභාවය දකින දෘෂ්ටිය ඥානය උපදින්න සඳහන් කළ තියෙනවා සීලයෙන් අනුග්‍රහ කරන්න ඕනේ, සුතයෙන් අනුග්‍රහ කරන්න ඕනේ, සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ, චිත්ත සමාධියෙන් අනුග්‍රහ කරන්න ඕනේ, විදර්ශනාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඔය ටික සිද්ධ වුණොත් මේ ජීවිතේම අපිට නිවන් දකින්න බැරි කම
නෑ. මායාටවත් ඒකට අපිට මුකුත් බාධා කරන්න බෑ. ඒ නිසා පින්නත් හැම දෙනාම ලොකු අදහසක් ඇති කරගන්න බුද්ධ ශාසනයට ලැබුණ මේ වගේ කාලයක තමයි අපිට මේ සසරින් පැනගන්න අවස්ථාව තියෙන්නේ. මේ අවස්ථාවේ පැනගත්තේ නැත්නම් අපට ආය අවස්ථාවක් ලැබෙන්නේ කල්ප ගානකින්. ඒ නිසා මේ සිදු කරගත් උදාාර ධර්ම දානමය පින්කම ධර්ම ශ්‍රවණමය කුසලයේ අනන්ත ආශිර්වාදයෙන් මේ සම්මා දිට්ඨිය උපදවා ගැනීමට අවශ්‍ය සියලුම කාරණා ජීවිතයට එකතු කරගෙන උතුම් නිර්වාණයෙන්ම සැනසෙන්න මට මේ ජීවිතේදීම හැකි වේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගන්න. ධර්ම දේශනාව සඳහා පින්වත්නි අද සදැහැති දායකත්වයෙන් දරන්නේ සංජය රාජකරුණා මහත්මයා, තනූජා හේරත් මහත්මියත් සහ පවුලේ හැමදෙනා විසින් ඒ පිටුතුන් සඳහන් කළ තියෙනවා ශ්‍රීමති රාජකරුණා මහත්මිය, ඊළඟට විමලානන්ද රාජකරුණා මහත්මයා, සංජය රාජකරුණා මහත්මයාගේ දෙමව්පියන් කියලා සඳහන් කළ තියෙනවා. ඉතින් තමන් වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු, තමන් වෙනුවෙන් ගොඩාක් දුක් විඳලා යහපත කරලා ඒ පරලෝ යන්නට ඉදිරි දයාබර අම්මා තාත්තට මේ පැයක් තුල ලොවක් සැනසීම තුල යම්තාක් පින් නිකුතුනා නම් ඒ ඇති කරගත්ත මහා පුණ්‍ය සම්භාරයම ඒ දයාබර අම්මා තාත්තට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ දයාබර දෙමව්පියන්ට නිවන් දක්නා සුරාවට සුගතිගාමී ජීවිතම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ දයාබර දෙමව්පියන්ට තුම් නිර්වාණයෙන් සැනසෙන්නත් හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඊළඟට සඳහන් කරනවා HMJ හේරත් මහත්මයා සහ පද්මා හේරත් කියන ඒ දයාබර අම්මලා තාත්තට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දයාබර අම්මා තාත්තට ජීවත්ව සිටින දයාබර දෙමව්පියන්ට මේ සිදු කරගත් උදාාර කුසල ශක්තිය අනන්ත ආශිර්වාදයෙන් ජීවිතේ පුරාවටම කායික මානසික සැනසෙල්ලම ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ දෙමව්පියන්ගේ මෙලොව ජීවිතේ සුවපත් වේවා, පරලොව ජීවිතේ සුවපත් වේවා. උතුම් නිර්වාණයෙන් සැනසෙන්නත් ඒ අම්මා තාත්තට මේ පින ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සඳහන් කරනවා පවුලේ සියලුම දූ දරුවන්ට, සහෝදර සහෝදරියන්ට, නෑදෑ හිතවතුන්ට මේ සිදු කරගත් උදාාර කුසල ශක්තිය අනිසංස වාරයෙන් ජීවිතේ පුරාවටම නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා කියලා. ඒ වගේම සඳහන් කරනවා දූ දරුවන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මේ දූ දරුවෝ සීලවන්ත, ගුණවන්ත, නැනවන්ත දරුවන් බවට නැවත නැවතපත් වෙමින් දෙමව්පියන්ට ජීවිතේ පුරාවටම බලබලා සතුට වෙන්න පුළුවන් දරුවන් බවට පත් වෙමින් ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇතුළු සියලුම යහපත් කටයුතු සාර්ථක කරගෙන ඊටමත් නිවැරදි දරුවන් බවට පත් වීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, සිහිය, නුවණ, වීර්ය, අධිෂ්ඨාන දරුවන්ට ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. දේශකයන් වහන්සේලා চিරාත් කාලයක් නිදුක් නිරෝගී වැඩ වාසය කරමින් ධර්ම ප්‍රචාරයට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා පින්තුන් ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් පින්තුන් ප්‍රාර්ථනා කරලා තියෙනවා නිවන් දක්නා ජාති දක්වා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්න, සී සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නටත් මේ පින හේතු වේවා කියලා. ඒ වගේම බෝධිසත්ව ගුණෝපේත නම කියන්න අවසරයි පූජනීය තරණාගම කුසල ධම්ම මහා ශාමින්ද්‍රයන් වහන්සේටත්, අපත්ති වදාළ මහා සංඝ රත්නයටත්, රට ජාතිය වෙනුවෙන් දීකතු රණවිරුවන්ටත් මේ උතුම් පින්කමේ ආශිර්වාදයෙන් පුණ්‍යානුමෝදනාම වෙත්වා කියලා සඳහන් කරලා තියෙනවා. දායකත්වයෙන් දරන පින්තුන්ටත් ලෝකේ බණාපු හැම දෙනාටම ඔබ අප හැම දෙනාටමත් මේ කරගත් උදාාර පුණ්‍ය ශක්තිය උතුම් නිවනින් සැනසෙන්නටම පාරමී ධර්මයක් වේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා ඇති කරගමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරං සාදු.